මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය වින්ද්‍යා කල්පනී අබේසේකර, ප්‍රකාශය ගයන් කෞශාල් ජයවීර. කොළඹ වරාය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මත වෙයි. කොවිඩ් අභියෝගයේ ජය ගැනීමට නම් ආසියානු රටවල් අතර සම්බන්ධතාව ශක්තිමත් කළ යුතු බවට ජනපතිගෙන් ප්‍රකාශයක්. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සීග්‍රයෙන් ඉහළ යාම අමාත්‍ය අනු කමිටුවේ අවධානයට. 22 වෙනිදා සහ 23 වෙනිදා කිසිදු දුම්රියක් දහවනේ නොවේ. අධිවේගී මාර්ගවල ගමන් කරන ගිලන් රථ ගාස්තු වලින් නිදහස් කෙරේ. අක්ෂි රෝගීන්ට විශේෂ දැනුම් දීමක්. අදත් ඉන්දියාවේ කොවිඩ් මරණ ගණන 3500 ඉක්මවයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කල්යන ලකුණු. කොළඹ වරාය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 89කින් සම්මත වේ. පනතට පක්ෂව ඡන්ද 148ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59ක් පමණි. ඒ පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ මෙරට ආදායම උත්පාදනය කරන ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැකි වරාය නගරය මෙරට අනාගතය තීරණය කරන සාධකයක් බවයි. මේ තුළින් කඩිනමින් මෙරට සංවර්ධන ඉලක්ක කරා ගමන් කළ හැකි බවද ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කළේය. 21 දෙනෙක් පෙත්සම් 21ක් උසාවියට ගිහින් ඒ 21ම තර්ක කරා. ඒ තර්ක කරනකොට ඒ තර්ක වලට නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපි 21ක් ඒ 25න් ඉදිරිපත් කරලා තියෙන සංශෝධන අපේ තියෙන. අපි මේ 27න් 21ක් රජයේ විසින් ඉදිරිපත් කරපු සංශෝධන. ඇයි ඒක වරදක්ද? ඒක මේ පාර්ලිමේන්තුවේ වැඩ ක්‍රමවේදයට පටහැනිද? තමුන්නාසලට මතක් කරන 19 වෙනි සංශෝධනයට ගෙනාවා සංශෝධන 156ක්. වැරදි නේ. ඒක තමයි ක්‍රමවේදය. ඒක තමයි පාර්ලිමේන්තු ක්‍රමවේදය. විවාදයට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ලෝකයේ පවතින නූතන ගනුදෙනු ක්‍රමවේදය කොළඹ වරාය නගරය තුළදී ක්‍රියාත්මක කරන බවයි. එහි ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබා දෙන බවද ඔහු පැවසීය. ලෝපුරා මෙවැනි නගර 5000ක් පවන පවතින අතර ඉන් පළමු 10 අතරට එක්වීම රජයේ ඉලක්කයයි. මෙහි ආයෝජන වලින් බිහිවන රැකියා අවස්ථා මෙරට තරුණයන්ට ලබා දීමට නම් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය දැනුම හා පුහුණුව ලබා දිය යුතුය. ඒ සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ක්‍රීඩා කණ්ඩායම් ගත්තත් ජාතික සංචිත ගත්තත් ක්‍රීඩාවේ විදේශ පුහුණුකරුවෝ ඉන්නවා. ඒකේ ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි අපේ වගකීම තමයි ඒ අවශ්‍ය පුහුණුකරුවන් නිර්මාණය කළ හදන එක. ඒ වගේම අපේ වගකීම තමයි මේ පෝත් සිටි එක තුල ඇතිවෙන ඉදිවෙන රැකියා සම්බන්ධයෙන් අපේ රටේ ඊළඟ පරම්පරාව සූදානම් කරන. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල. තරුණ අමාත්‍යාංශයේ විදිහට අපේ අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අනිකුත් සියලුම අමාත්‍යාංශයන් එක රාශි වෙලා අද හදලා තියෙනවා. පෝත් සිටි එකේ වෘත්තිමය වශයෙන් රැකියා උත්පාදනය පටන් ගන්නකොට අපිට දැඩි විශ්වාසයක් තියෙනවා අපේ ලංකාවේ තරුණ පරම්පරාවක් ඒ සඳහා පුහුණු කරලා සූදානම් කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා පැහැදිලිව කොළඹ වරාය නගරය කියන්නේ අපේ රටේ ආර්ථික කේන්ද්‍රස්ථාන. ඒකයි පැහැදිලිව කියන්නේ. ලෝකයේ මෙවැනි වරාය නගරවල් මෙවැනි කලාප 5000ක් තියෙනවා. ඒ 5000න් සාර්ථක වෙලා තියෙන්නේ 100කට අඩු ප්‍රමාණයක්. එවනම් අපි ඊළඟට බලන්න ඕනේ මොකක්ද? අපි කොහොමද අපේ වරාය නගරය ලෝකයේ සාර්ථකම පළවෙනි 10 දෙනාට ගේන්නේ? අන්න ඒ සඳහා අවශ්‍ය නීතිමය රාමුව අපි හදන්න. අපි හදනවට හදලා දේශපාලනික වශයෙන් ඔබ තමුන්නාන්සලට අපිටයි ඕනේ අයට හිතවතුන්ට රැකියා දෙන්න කොළඹ වරාය නගරය හදලා වැඩක් නෑ සභාපති. අපි කොළඹ වරාය නගරය හදන්න ඕනේ උගත් සහ බුද්ධිමත් දරු පරම්පරාවකට අනාගතේ විනිවිද භාවයකින් යුතුව ලෝකයේ ඕනෑම රටක පිළිගත් ක්‍රමවේදයකට අනුකූලව රැකිරක්ෂා ලබා ගන්න පුළුවන් වෙළඳ ව්‍යාපාර කරන්න පුළුවන් මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන්න. එයයි අපේ ඉලක්කය. යහපාලන රජය මගින් වරාය නගරයේ පාරිසරික ගැටලු විසඳූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.
මෙය ඉතා වැදගත් ව්‍යාපෘතියක් වන බැවින් සියලු පක්ෂ එකතු වී මෙය ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මේ තුළින් කිසිදු නගර සීමාවකට අයත් නොවන පුරවැසි කණ්ඩායමක් නිර්මාණය වන බවයි. මෙය රටේ ස්වෛරීභාවය ලිහිල් කිරීමක් බව ඔහු පෙන්වා දුන්නේය. මෙරටට විදේශ විනිමය ගෙන එන ආර්ථිකය ශක්තිමත් කරන සාර්ථක ව්‍යාපෘතියක් ලෙස මෙය හැඳින්විය හැකි බව විවාදයට එක්වෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය. වරාය නගරය ශ්‍රී ලංකාවේම කොටසක් වන අතර එය වෙනම රාජ්‍යයක් නොවන බවත් ඔහු අවධාරණය කළේය. චීනය හැම විටම හිටියේ ශ්‍රී ලංකා රජයේ පැත්ත. අද වුණත් ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාවට හතුරු යෝජනා ගෙනෙන්නකොට පරාජිත ඊළම්වාදීන් ඒකට අනුබල දෙන රටවල් චීනය හැම විටම හිටියේ ශ්‍රී ලංකා රජයේ පැත්ත. ඒ නිසා තමුන්නාන්සලාගේ චීන විරෝධය අපට තේරුම් ගන්න පුළුවන්. ඒ චීන විරෝධය මත ඉඳගෙන පෝට් සිටිය දිහා බලනකොට තමුන්නාන්සලාට ඒ පිළිබඳව යම්කිසි බියක් චකිතයක් ඇති වෙන එක වළක්වන්න බෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් වර්තමාන අගමැතිතුමන් ඉතිහාසගත වෙන්නේ මේ රටේ ත්‍රස්තවාදය පරාජයට පත් කරලා සාමය දිනා දීපු නායකයා වශයෙන් පමණක් නෙවෙයි. මේ පෝට් සිටිය ගොඩනගලා තියෙන අලුත් නගරයේ ගොඩනැගෙමින් තියෙන්නේ මීට කලින් මේ රටේ මහා සාගරයට අයිති වෙලා තිබිච්ච කොටසක. අපේ ස්වභාව ධර්මයෙන් හම්බ වෙච්ච භූමියට අයිති වෙලා නොතිබිච්ච කොටසක. ඒ කොටස ගොඩ කරලා මේ අක්කර 11000 ගානක භූමියක් බවට මේක පරිවර්තනය කරලා අලුත් භූසිතුවමක් බවට අපේ ශ්‍රී ලංකා රාජ්‍ය පරිවර්තනය කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් එදා ඒ ගත්තු තීරණය අනුව. ඒ නිසා අපි මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් තිබිච්ච කොටසක් ගැන නෙවෙයි. සාමාන්‍යයෙන් අපේ ස්වභාව ධර්මයෙන් ලබා දීපු භූමියේ තිබිච්ච කොටසක් ගැන නෙවෙයි. ඒ භූමියේ තිබිච්ච කල්පත් ටික එහෙම නැත්නම් ගෙවල් ටික කඩලා බිඳලා අයින් කරලා ඒ භූමියේ තිබිච්ච ස්වභාවික වනාන්තර ටික කපලා දාලා එහෙම හදන නගරයක් ගැන නෙවෙයි. මේක මහා සාගරයට වෙන් වෙලා තිබිච්ච කොටස. ඒකේ අලුතින් ගොඩනගෙන නගරයක්. ඒ නිසා ඒ අලුතෙන් ගොඩනගෙන නගරය දිහා බලන්න ඕනේ අලුත් ඇහැකින්. ඒක දිහා පරණ මරිමෝඩ ආකල්ප වලින් බලලා හරියන්නේ නෑ. දැන් මට කලින් කතා කරා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මං අහගෙනයි කියනවා මේ නගරේ ඡන්ද තියන්නේ නෑලු. මං හිතන්නේ පෝස්ටර් අලවන්නද කොහෙද ඒ ට්‍රයි එකක් දෙන්න. දැන් යාට තියෙන පස්සේ ඡන්දයක් නෑලු. තිබ්බනම් අලවත හැකිනේ හැම තාප් එකෙන් පෝස්ටර්. දැන් යාට තියෙන ප්‍රශ්නේ ඒක. මේක මේ වෙනම හිතන්න. වෙනම කල්පනා කරන්න. දැන් ඒගොල්ලෝට සමහරවිට ප්‍රති යූනියන් හදාගන්න බැරි වෙයි කියලා ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එතනත් 103ක් හදාගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඒ නිසා මේ පරණ ඇහෙන් මේක දිහා බලන්න එපා. මේක අලුතෙන් ගොඩනගන ලද නගරයක්. කොවිඩ් වසංගතය සහ එහි ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින් ආසියානු කලාපයේ රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සම්බන්ධතා වඩාත් ශක්තිමත් කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ආසියාව ප්‍රමුඛ රටවල් ඒ සඳහා වැඩි අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. එතුමා මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ කෙරුණු ආසියාවේ අනාගතය පිළිබඳ 26 වන ජාත්‍යන්තර සමුළුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි. කොවිඩ් වසංගතය හේතුවෙන් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙමින් පවතින අතර ලෝකාර්ථිකයටද ඉන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව ජනාධිපතිතුමා පැවසීය. කිසිදු පෙරසුදානමක් නොමැති මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් හමුවේ සියලු ජාතීන් අවබෝධයෙන් සහ විශ්වාසයෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. වරාය නගරය පිළිබඳ අදහස් දක්වමින් එතුමා කියා සිටියේ ආයෝජකයන් සඳහා ආකර්ශනීය වාතාවරණයක් සහ එහි ව්‍යාපාර කටයුතු කිරීම සඳහා වඩාත් පහසු පරිසරයක් නිර්මාණය කිරීමට නව නීති සම්පාදනය කෙරෙන බවයි. 2019 සහ 2020 වසරවලට සාපේක්ෂව ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල මෙවන විට සීග්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ අමාත්‍ය අනුකමිටුවේ අවධානය යොමුව තිබේ. ඩග්ලස් දේවානන්දා, ඩලස් සලහපෙරම, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග සහ අජිත් නිවාඩ් කබ්‍රාල් යන අමාත්‍යවරුන්ගෙන් සැදුම් ලත් එම අනුකමිටුව අද පසුරුවේ පාර්ලිමේන්තුවේදී රැස්විය. එහිදී භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම, බොරතෙල් සඳහා වන වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ධ නැවත සකස් කිරීම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මුල්‍ය ගැටලු පිළිබඳව අවධානය යොමු කෙරින. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාම කෙරෙහි අවධානය යොමු කරමින් උද්ගත වෙති තත්ත්වය හමුවේ ජනතා සහන අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව අමාත්‍යවරුන් සාකච්ඡා කර තිබේ. විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ වන විටත් පියවෙමින් නැති 2019 වර්ෂයට අදාළ ණය මුදල් බව මෙහිදී හෙළිවිය. එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ජනතා සහන ලබා දෙමින් විදුලි ඒකකයක් පාරිභෝගිකයාට ලබා දීම වෙනුවෙන් මේ වන විට විදුලි බල මණ්ඩලය රුපියල් 10ක පමණ පාඩුවක් ලබන බවයි. හෙට රාත්‍රී 11 සිට 25 වෙනි අඟහරුවාදා අලුයම 4 දක්වා
දීපව්‍යාප්තව සංචරණ සීමා ක්‍රියාත්මක කෙරේ. කෙසේ වෙතත් 25 වෙනිදා අලුයම 4න් පසු පැය 19ක කාලයක් සඳහා සංචරණ සීමා ඉවත් කෙරෙන අතර නැවතත් එදිනම රාත්‍රියේ 11ට දෙවෙනිටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවේ. එම සංචරණ සීමා එළඹෙන 28 වෙනි සිකුරාදා අලුයම 4ට ඉවත් කෙරේ. මීට පෙර සංචරණ සීමා පැන වූ ආකාරයටම හෙට පනවන සංචරණ සීමාද බලාත්මක වේ. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා රාජකාරී සඳහා යන පුද්ගලයන්ට පමණක් නිවෙස් වලින් පිටත් ව යා හැකිය. එම කාල සීමාව තුළ මේ දිනවල ක්‍රියාත්මක ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් පිටතට යාමටද හැකියාව නොලැබේ. මේ අතර හෙට සිට 24 වෙනි සඳුදා දක්වා සියලුම ආර්ථික මධ්‍යස්ථානද වසා තැබේ. 25 වෙනිදා පෙරවරු 4ට සියලුම ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනින් වෙළඳපොළ විවෘත කිරීමට නියමිතය. ඉන් පසු නැවතත් 26 වන බදාදා සිට 28 වන සිකුරාදා දක්වා සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා තැබේ. මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ දීපව්‍යාප්ත ප්‍රාදේශීය කාර්යාල අද සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර ඇත. එමෙන්ම අද පෙරවරුවේ සිට මඩකලපුව දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ දෙකක ග්‍රාම සේවා නිලධාරී වසම් 5ක්ද හුදෙකලා කෙරිණ. තවද කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ මල්වත්ත පාරේ 233 වත්ත අද පෙරවරුවේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්. විසි දෙවැනි සෙනසුරාදා සහ 23 වෙනි ඉරිදා දිනවල කිසිදු දුම්රියක් දහවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතාගෙන් ජාතික ගුවන්විදුලිය කළ විමසීමකදී ඔහු කියා සිටියේ හෙට රාත්‍රී 11 දක්වා සාමාන්‍ය පරිදි දුම්රිය දහවනය සිදුවන බවයි. හෙට දිනේ සිට සංචරණ සීමා පැනවීම හේතුවෙන් ජනතාවට සිය ගම්බිම් බලා යාමට පළාත් අතර බස් රථ දහවනය සිදුවන්නේ දැයි අප කළ සොයා බැලීමකදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා කියා සිටියේ ඒ ආකාරයට විශේෂ බස් රථ දහවනයක් සිදු නොවන බවයි. පසුගියදා සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන ජනතාවට පමණක් සීමිත බස් රථ ප්‍රමාණයක් දහවනය කරන බව ඔහු ප්‍රකාශ කළේය. අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම ගිලන් රථ අද සිට නැවත දැනුම් දෙනතුරු අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් කර තිබේ. ජාතික ගුවන්විදුලිය කළ විමසීමකදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දිය යුතු බවයි. සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගවල ගාස්තු රහිතව ගමන් කළ හැකි රටේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට පමණි. නමුත් පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් ජනතාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. කොවිඩ් වෛරසය ප්‍රභේද කිහිපයක් යටතේ කුමන ආකාරයකින් පැමිණියද ඒ ඉතා සරල ක්‍රමවේද මගින් මර්ධනය කළ හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ජාතික ගුවන්විදුලිය කළ විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී හා අනුක වෛද්‍ය මහාචාර්ය නිලිකා මලවගේ මහත්මිය කියා සිටියේ දුරස්ථභාවය රඳවා ගැනීම, මුවාවරණ පැළඳීම සහ දෑත් සේදීම වැනි සරල ක්‍රමවේද මගින් මෙම වෛරසය මර්ධනය කළ හැකි බවයි. නමුත් ජනතාව එය නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් වෛරසය සීග්‍රයෙන් සමාජගත වන බව ඇය පැවසුවාය. කොවිඩ් වසංගත තත්ත්වය අද වන විට මෙරට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. එබැවින් අත්‍යවශ්‍ය කරුණකට හැර කිසිම විටක නිවසින් බැහැරට නොයා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ක්‍රියා කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකර ක්‍රියා කරන්නේ නම් ඉදිරි සති කිහිපයේදී තත්ත්වය වඩාත් දරුණු විය හැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දී. එමෙන්ම ගැබිනි මව්වරුන් සහ වයස්ගත පුද්ගලයන් කොවිඩ් වෛරසයට අදාළ කිසියම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නම් වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් කිරිදෙන මව්වරුන්ටද කිසිදු බලපෑමක් නොවන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
මැයි මස 24 සහ 25 යන දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් එදිනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහෙන්පිට කාර්යාල මගින් වෙන් කරගත් සේවා සැපීම සිදු නොකෙරේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මැයි 24 වන දින වෙන් කරගත් වේලාවන් සඳහා මැයි 31 වන දිනද මැයි 25 වන දින වෙන් කරගත් වේලාවන් සඳහා ජූනි මාස 1 වනදාද සේවාවන් සැපීම සිදු කරන බවයි. වේලාවන් වෙන් කර ගැනීම සඳහා වන 0112 677 877 යන දුරකථන අංකය මේ වන විට අක්‍රිය කර ඇති අතර නැවත වේලාවක් වෙන් කර ගැනීමේ කටයුතු සඳහා එම අංකය ජූනි මාස 1 වෙනිදා සිට සක්‍රිය කෙරේ. ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණීමට පෙර ඒ සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කරගත යුතු බව ජාතික අක්ෂිරෝහල රෝගීන්ට දැනුම් දෙයි. ඒ සඳහා විශේෂ දුරකථන අංක කිහිපයක්ද හඳුන්වා දී තිබේ. අක්ෂිරෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විවිධ ප්‍රදේශවලින් රෝගීන් පැමිණෙන බැවින් කොවිඩ් වසංගතය පාලනය කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත. සියලුම දිස්ත්‍රික්කවල රජයේ අක්ෂි සායන පවත්වාගෙන යන බැවින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ජාතික අක්ෂිරෝහල වෙත පැමිණීම අත්‍යවශ්‍ය නොවන බවද ජාතික අක්ෂිරෝහල නිවේදනය කරයි. මේට අදාළ දුරකථන අංක පිළිබඳ වැඩිදුර විස්තර www.slbc.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැකිය. වැරදි කිහිපයක් සඳහා බන්ධනාගාරගත වූවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීමට නීතිපතිවරයා ක්‍රියා කර තිබේ. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලීම මත මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇත. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම මෙහි අරමුණයි. මෙළඟට ප්‍රමුඛ පුවත. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්පියා. තුල්හෙරිය මාස් කර්මාන්ත ශාලාවේ සේවකයන් 400 දෙනෙකුට කොවිඩ් ආසාදිත වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල්ද සිල්වා මහතා කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාට අද නියෝග කළේය. කර්මාන්ත ශාලාවල සෞඛ්‍ය ආරක්ෂක කමිටුව පිහිටුවා කොවිඩ් වෛරසයේ පැතිර යාම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස හාම්පුතුන්ට සහ වෘත්තීය සමිති නායකයන්ට අඛණ්ඩව උපදෙස් ලබා දුනි. එවන් පසුබිමක මේ ආකාරයට විශාල සේවක පිරිසක් එකම කර්මාන්ත ශාලාවකදී කොවිඩ් වෛරසයට ගොදුරු වීම බරපතල තත්ත්වයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ අනුව මෙම කර්මාන්ත ශාලාවේ නියමිත පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළේද යන්න සොයා බැලීම සඳහා මෙම විමර්ශන ආරම්භ කර තිබේ. එමෙන්ම රජයේ ගර්භණී සේවිකාවන්ට සහන ලබා දුන් ආකාරයටම පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා සහ සේවා ස්ථානවල සේවයේ නියුතු ගැබිණි මව්වරුන්ටද එම සහන ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ. ඒ පිළිබඳව අප කළ විමසීමකදී කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාතන් චන්ද්‍රකීර්ති සිල්වා මහතා කියා සිටියේ පෞද්ගලික අංශයේ රාජකාරී සඳහා ගර්භණී මව්වරුන්ට සේවයට නොකඳවන ලෙස තමන් එම ආයතනවල ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්පියා. ශක්ති හඬ අවධානය පිණිසයි. ගාල්ල රත්ගම ප්‍රාදේශීය සභාවට අයත් දෙමහල් සාප්පු සංකීර්ණයෙන් තමන්ට කිසිදු සෙතක් සැලසී නොමැති බවට ප්‍රදේශවාසී හු චෝදනා කරති. මෙහි පවතින කඩකාමර 22කින් 17ක් පමණ වසර ගණනාවක් පුරා වසා දමා ඇත. වසර 20කට පෙර ඉදිකළ මෙම ගොඩනැගිල්ල සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 60ක් වේ. මෙම ගොඩනැගිල්ල දැඩි ලෙස අබලන් වී ඇති අතර වැසිකිලි හා කාණු පද්ධතියද ඉතා පිරිසුදු තත්ත්වයේ පවතී. අනාරක්ෂිත භූමිද බාහිර පුද්ගලයන්ගේ අනවසර රථගාලක් බවට පත්ව ඇත. විනාශ වී යන මෙම ගොඩනැගිල්ල පිළිසකර කර භාවිතයට ගත හැකි පරිදි ඉදිකර දෙන ලෙස
ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. රාජගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති නව කොවිඩ් ආසාදිතයන් 2,76,110 දෙනෙකු අද ඉන්දියාවෙන් වාර්තා වේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,874කි. පුද්ගලයන් 3,69,077 දෙනෙකු අද සුවය ලබා ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ඉන්දියාවේ මුම්බයි නගරයේ වෙරළට ඔබ්බෙන් හමා ගිය සුලිකුණාටුවෙන් විනාශයට පත් යාත්‍රාවේ ගමන් කළ මෙවන විට අතුරුදන් වෙති පුද්ගලයන් 36 දෙනා සොයා ඉන්දියානු නාවිකාංශ තවදුරටත් මෙහෙයුම් සිදු කරයි. එම අනතුරින් පුද්ගලයන් 37 දෙනෙකු මිය ගොස් තිබේ. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ ඉන් පුද්ගලයන් 88 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බවයි. ජපානයේ ටෝකියෝ නගරයෙන් කොවිඩ් ආසාදිතයන් 843 දෙනෙකු අද වාර්තා වේ. ඉන් පුද්ගලයන් 69 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සතියේ බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද දින ටෝකියෝ නගරයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ප්‍රංශයේ එලිමහන් අවන්හල් අද විවෘත කර තිබේ. කොවිඩ් වසංගතය හමුවේ වසා දමා තිබූ එම අවන්හල් අද විවෘත කෙරුණේ මාස 7කට පසුවය. එමෙන්ම සිනමා හල්ද නරඹන්නන් සීමා කර ගනිමින් විවෘත කර තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. කැලණිගඟ ආශ්‍රිතව පොල්පිටිය කිතුල්ගල ප්‍රදේශයේ ඉදිවන ලක්ෂපාන සංකීර්ණයේ අවසන් විදුලි බලාගාරය වන ප්‍රෝබ්ලන්ස් ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම සාර්ථකව සිදු කෙරේ. මෙම බලාගාරයෙහි ධාරිතාව මෙගාවොට් 35ක් වන අතර එමගින් වාර්ෂිකව ගිගාවොට් පැය 126ක් නිෂ්පාදනය කළ හැකිය. මේ සඳහා වැය වෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 82කි. මෙම ව්‍යාපෘතිය අවසන් වූ පසු එහි බලශක්ති කෞතුකාගාරයක් සහ බලශක්ති උද්‍යානයක්ද ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩාගන්නද? හා කඩාගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය කල් යනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ පවසති. තරඟාවලිය මේ මාස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන. එම තරඟාවලියට සහභාගී වන කණ්ඩායම්වල කාර්යබහුල කාලසටහන හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය කල් යනු ඇති බව වාර්තා වේ. පවතින කොවිඩ් අවධානම හේතුවෙන් සැලසුම් කළ පරිදි ක්‍රිකට් තරඟවල කාලසටහන්ද යම් වෙනස් වීම් වලට ලක්විය. ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියද එළඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ දෙක සඳහා බංග්ලාදේශ සංචිතය අද නිවේදනය කළේය. ශකීබ් අල් හසන්, මුස්තෆික් රහමන් යන ක්‍රීඩකයන් සංචිතයට ඇතුළත් කර තිබේ. බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරන්නේ තමීම් ඉක්බාල්ය. නජ්බුල් හුසේන්ට කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොමැත. ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලබන ඉරිදා ඩකා නුවරදී පැවැත්වේ. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් කර යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. ව්‍යාපාරවල වර්ධනය වේගවත් කර ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණික ක්‍රම යොදා ගැනීම සම්බන්ධයෙන් මාර්ගගත සැසියක් එක්සත් ජනපදයේ සහාය ඇතිවාද පැවැත්වෙන. ශ්‍රී ලංකා ඇටන් 100 නමින් සංවිධානය කළ මෙම සැසිය සඳහා විශේෂඥ පෝල් ඩී රොබර්ට්ස් මහතා සහභාගී විය. කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණික ක්‍රම සමාගම් සහ ව්‍යවසායකයන්ට භාවිත කළ හැකි ආකාරය එහිදී විස්තර කෙරිණ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ
දැන් වඩාත් සුරක්ෂිත අකණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟ ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. පෞද්ගලික අංශයට ලබා දුන් ණය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කරයි. අද පැවති මුදල් ප්‍රතිපත්ති විවරණයේදී එය අනාවරණ විය. ඇති වූ කොවිඩ් තත්ත්වයක් සමග ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ අවම පොලි අනුපාතිකයේ මත මහ බැංකුව ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය. මෙමගින් ආර්ථිකයේ ඵලදායී අංශවලට දැරිය හැකි පිරිවැයක් යටතේ ණය ලබා දීම මගින් ආර්ථිකයේ යථා තත්ත්වයට පත් කිරීමට සහාය වී ඇත. මෙම වසරේ පළමු කාර්තුවේදී සියලු අංශ සඳහා ණය ලබා දීම ඉහළ ගොස් තිබේ. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. ඉදිරි කාලයේදී දිවයිනේ සහ මුහුදු ප්‍රදේශවල සිදුවන කාලගුණික වෙනස්වීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම මස සිට සැප්තැම්බර් මස දක්වා පැවැත්වෙන නිර්ත දිග මෝසම් වැසි තත්ත්වයේ හේතුවෙන් එම කාලගුණික වෙනස්වීම් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දී. එහිදී ඇතිවන අධික වර්ෂාපතනය සහ සුළං තත්ත්වයේ හමුවේ දිවර කර්මාන්තය කෘෂි කර්මාන්තය ඇතුළු විවිධාංශවලට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊසාන දිග බෙන්ගාල බොක ආශ්‍රිතව වර්ධනය වන අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 72ක කාලයේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකිය. එබැවින් හෙට සිට නැවත දැනුම් දෙනතුරු ඊසාන දිග බෙන්ගාල බොක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දිවර හා නාවික කටයුතු වල නොයෙදෙන්නයි ජනතාවට දැනුම් දෙයි. දීවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා. පවතින මෙම කාලගුණ වාර්තාවත් ඉදිරිපෑ 72 පුරාවට ඇතිවිය හැකි මේ තත්ත්වයන් සමගම එම ඊසාන දිග බෙන්ගාල බොක ප්‍රදේශයේ මුදීවර කටයුතුට වළකින ලෙස දීවර හා නාවික ප්‍රජාවන්ගෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම දීවර නාවික අංශයත් එක්කම ත්‍රිවිධ හමුදාව පොලිසිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් ඇතුළු සීලු දෙනා දැනුවත් කරලා තියෙනවා. අපගේ හදිසි මෙහෙයුම් මැදිරිය පැය 24 පුරාම ත්‍රිවිධ හමුදාව පොලිසිය සමග අඛණ්ඩව වැඩ කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ අවශ්‍ය පරිදි තාක්ෂණික දත්ත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් ඒකම වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් ජාතික කොටගල් පරීක්ෂණ ආයතනයත් ඇතුළු සියලුම එම තාක්ෂණික අංශ සමග සම්බන්ධ වෙමින් අපි ජනතාවට ලබා දීම සඳහා සියලු පූර්ණ දැනුම් දීමේ පද්ධතියන් ස්ථාපිත කළා. ඒ අවශ්‍ය පරිදි බිම් මට්ටමට යෑමේ පණිවිඩ ක්‍රමවේදයන් අඛණ්ඩව සූදානම් කළා තිබෙනවා. ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයක් වෙනුවෙන් එම පණිවිඩයන් කල්තිය ලබා දීලා ජනතාවට අවශ්‍ය පරිදි ක්‍රියාමාර්ග ගැනීම සඳහා කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. කොළඹ වරාය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මත වෙයි. කොවිඩ් අභියෝගයේ ජය ගැනීමට නම් ආසියානු රටවල් අතර සමබරතාව ශක්තිමත් කළ යුතු බවට ජනපතිගෙන් ප්‍රකාශයක්.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළ යාම අමාත්‍යාණු කමිටුවේ අවධානයට. 22 වෙනිදා සහ 23 වෙනිදා කිසිදු දුම්රියක් දහවනේ නොවේ. අධිවේගී මාර්ගවල ගමන් කරන ගිලන් රථ ගාස්තු වලින් නිදහස් කෙරේ. අක්ෂි රෝගීන්ට විශේෂ දැනුම් දීමක්. අදත් ඉන්දියාවේ කොවිඩ් මරණ ගණන 3500 ඉක්මවයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් යන ලකුණු. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.